අපි අද බලමු අපිට ඉන්පුට් තුනක් තියෙන AND ගේට් එකක් දුන්නොත් එහෙම ඒ AND ගේට් එකට අදාළව සත්‍යතාවයක් ගොඩනගන්නේ කොහොමද? ඒ වගේම ඒකට දාලව බූලියානු අංකණයෙන් අපි ලියන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් අපි අද කතා කරමු නේද? හරි. ඉතින් එතකොට බොහෝ වෙලාවට අපිට සාමාන්‍ය පෙළ විභාගයට දෙන ප්‍රශ්නය නිර්මාණය කරනකොට මෙන්න මේ වගේ ආදාන තුනක් තියෙන AND ගේට් අපිට ලබලා දෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි තේරුම් ගන්න ඕනේ මේ AND ගේට් එක කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි මේක බූලියානු අංකණයෙන් ලියනවා නම් අපි ඒක ලියන්නේ අපේ අවුට්පුට් එක සමානයි අපේ ඉන්පුට් තුන අපි ලියනවා. එතනදී අපි මොකද කරන්නේ? අතරමැදට ඩොට් එකක් භාවිතා කරනවා. උදාහරණයක් විදියට මෙතන අවුට්පුට් එක වෙන්නේ Z එක. එතකොට Z සමානයි w.x.y. ඉතින් මෙන්න මේ වගේ ලියනකින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන තියෙන්නේ AND ගේට් එකක් කියන එක පැහැදිලි කරන්න. ඩොට් එකක් දාන ඒ නිසා. මං ගිය සතියේ කිව්වා මතකනේ ඔයගොල්ලන්ට. එතකොට ඔයගොල්ලන්ට මං ගිය සතියේ කිව්වේ q සමානයි a.b කියලා. ඉතින් එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් AND ගේට් එකක් ලියන හැම අවස්ථාවම අපි ලියන්නේ මේ විදිහට කියලා. එහෙම නෙමෙයි. අපිට දීලා තියෙන අවුට්පුට් එකට තියෙන අක්ෂරය තමයි අපි එතනදී අවුට්පුට් එකට ගන්නෙ. දැන් මේකෙදි අවුට්පුට් එකට අපි ගන්නෙ මොකද්ද? Z එක. එතකොට ඉන්පුට් එකට මම ගන්නෙ මොනවද? මේකේ ඉන්පුට් එකට දීපු අක්ෂරය. ඉතින් ඒ නිසා තමයි මෙතනදී මම Z සමානයි wxy කියලා ගන්නෙ. ඉතින් එන ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේක අපි කොහොමද ලියන්නේ කියන එක. අපි ඊළඟට බලමු මේ වගේ AND ගේට් එකක් ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ කොයි විදියටද කියන එක. ඉතින් මේ වගේ AND ගේට් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ AND ගේට් දෙකක් එකතු වෙලා. ඔයගොල්ලන්ට පේනවා ඇති පළවෙනි AND ගේට් එකේ තියෙන ඉන්පුට් දෙකෙන් ලැබෙන අවුට්පුට් එක දෙවෙනි AND ගේට් එකේ ඉන්පුට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට AB කියන AND ගේට් එකේ අවුට්පුට් එක තමයි අපේ මෙතන දෙවෙනි AND ගේට් එකේ ඉන්පුට් එක බවට පත් වෙන්නේ. ඊළඟට C කියලා කියන්නේ මොකද්ද? ඒ දෙවෙනි AND ගේට් එකට ලැබෙන එක ඉන්පුට් එකක්. එතකොට ඒ ආකාරයෙන් තමයි මේ AND ගේට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට කිව්වොත් මෙන්න මේ වගේ AND ගේට් එකකට සත්‍යතාවයක් ගොඩනගවන්න කියලා. අපි කොහොමද ගොඩනගන්නේ? මම ගිය සතියේ නම් ඕගොල්ලන්ට උදාහරණයක් එක්කම තමයි සත්‍යතාවයක් පැහැදිලි කරලා දුන්නේ. නමුත් අපිට ඒ ආකාරයේ සත්‍යතාවයක් ගොඩනගවනකොට ආදාන දෙකක් තියෙනවා නම් අපිට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. හැබැයි ආදාන තුනක්, ආදාන හතරක් එහෙම තියෙන වෙලාවට අපිට මොකද වෙන්නේ? සත්‍යතාවක ගොඩනගන්නේ කොහොමද කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා මම ඕගොල්ලන්ට අද ඒකට පොඩි තියරි එකක් කියා දෙන්නම්. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ගේට් එකේ ඉන්පුට් ප්‍රමාණය ගන්න. අපි හිතමු ඉන්පුට් දෙකක් තියෙනවා කියලා. ඒ වගේ වෙලාවට ඔයා ගන්න දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ 4යි. එහෙනම් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාගේ වගුවේ තීරු 4ක් අහගන්න ඕනේ. රෝස් 4ක් අහගන්න ඕනේ. එතකොට කොලම්ස් හදාගන්නේ මෙන්න මෙහෙමයි. අපේ ඉන්පුට් එකකට අපි එක කොලම් එක ගානේ අපේ ඉන්පුට් දෙකට අපි කොලම් දෙකක් හදා ගන්නවා. ඊට පස්සේ අපි අවුට්පුට් එකට තව කොලම් එකක් හදා ගන්නවා. එහෙනම් ඉන්පුට් දෙකක තියෙන AND ගේට් එකකට සත්‍යතාවක ගොඩනගනකොට අපි කරන්නේ කොලම්ස් 3කුයි ඊට පස්සේ රෝස් 4කුයි අපේ ටේබල් එකට ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඉන්පුට් දෙක පළවෙනි කොලම් දෙකට දාලා අපේ අවුට්පුට් එක ඊළඟ කොලම් එකට දාන්න. ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා මෙයාගේ රෝස් ටික අරගෙන ඒ රෝස් වලට මේ සත්‍යතාවක නිර්මාණය වෙන විදිහට ගොඩනගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් මේ ගේට් එකේ ඉන්පුට් තුනක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ගේට් එකක් නිර්මාණය කරනකොට මේකෙදි අපි ගන්න දෙකේ තුන්වෙනි බලය. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. ඒ නිසා මම කරන්නේ තීරු 8ක් ගහ ගන්න ඕනේ. ඊළඟට මගේ මේකෙත් කොලම්ස් 3ක් මම ගහ ගන්නවා. හැබැයි මේ කොලම්ස් 3 ගහගන්නේ මගේ ඉන්පුට් වලට. එහෙනම් මගේ අවුට්පුට් එකට මට තව කොලම් එකක් ඕන වෙනවා. එහෙනම් කොලම්ස් කීයක් එනවද? කොලම්ස් 4ක් එනවා. අන්න ඒ ආකාරයෙන් මගේ මෙන්න මේ AND ගේට් එකට දාලා සත්‍යතාවක ගොඩනගනවා. දැන් ඊළඟට අපිට ගැටලුව තමයි
කොහොමද අපි මේකේ ආදානය ලියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි ඉදානම් කතා කරා මම ඉස්සෙල්ලාම B ස්විච් එක ඔන් කරනවා නේද? ඊට පස්සේ මං කිව්වා B ස්විච් එක ඕෆ් කරලා A ස්විච් එක ඔන් කරනවා. එහෙමනේ අපි හදාගත්තේ. එහෙනම් මේක ටිකක් සංකීර්ණ වෙනවා. අපිට කොලම්ස් 4ක් ඇවිල්ලා රෝස් 8ක් විතර ආවන් පස්සේ ටිකක් සංකීර්ණ වෙනවා නේද? ඒ නිසා මම ඔයගලන්ට පොඩි පැටර්න් එකක් කියා දෙන්නම්. ඕගොල්ලෝ මේ සත්‍යතාවක දිහා බලන්නකෝ. මේකේ A කියන ඉන්පුට් එකට අදාළව මුලින් ලැබිලා තියෙන බිංදු 4කුයි එකේව 4කුයි. B කියන ඉන්පුට් එක දිහා බලන්නකෝ. බිංදු 2යි එකේ 2යි. බිංදු 2යි එකේ 2යි. C කියන ඉන්පුට් එක දිහා බලවම බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි ඔහොම තමයි ගිහිල්ලා තියෙන්නේ නේද? ඊට පස්සේ ඉතින් අවුට්පුට් එක අපි ගන්න පැටර්න් එක කර නෙමෙයිනේ. අපි අවුට්පුට් එක ගන්න කොහමද? AND ගේට් එකට නම් මොකද වෙන්නේ? අවස්ථා ඉන්පුට් දෙකටම එකව තමයි අවුට්පුට් එකක් ලැබෙන්නේ. මතකයිනේ මං කිව්වා ස්විචස් දෙකම ඔන් කරාම තමයි බල්බ් එක පත්තු වෙන්නේ කියලා. එහෙනම් මෙතනදී මේ ඉන්පුට් තුනක් තියෙන AND ගේට් එක ඉන්පුට් තුනටම එකවම තමයි අවුට්පුට් එකක් ලැබෙන්නේ. ඉතින් එහෙනම් ඔයගලන්ට පේනවා ඇති යටම තමයි එහෙම අවස්ථාවක් තියෙන්නේ. ඒ අවස්ථාවට විතරක් අපි එක දාලා අනිත් ඔක්කොට මොකද කරන්නේ? බිංදුව දානවා. මෙන්න මේ විදිහට තමයි මේ AND ගේට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලි නේද ඔයගලන්ට? හරි. අපි එහෙනම් මෙන්න මේ AND ගේට් වල සත්‍යතාවක ගොඩනගන්නදී අපි දැන් ඉගෙන ගත්තා. අපි හිතමු අපිට ඉන්පුට් දෙකක් තිබ්බා කියලා. එහෙනම් අපි ගන්නේ මගේ පළවෙනි A කියන ඉන්පුට් එකට බිංදු 2යි එකේ 2යි. B කියන එකට ගන්නේ කොහොමද? බිංදුවයි 1යි බිංදුවයි 1යි. පැහැදිලි නේද? එහෙනම් ඉන්පුට් තුනක් තිබ්බොත් කොහොමද ගන්නෙ? A කියන එකට ගන්නවා බිංදු 4යි එකේ 4යි. B කියන එකට ගන්නවා බිංදුවයි බිංදුවයි 1යි 1යි. බිංදුවයි බිංදුවයි 1යි 1යි. C එක කොහොමද යන්නේ? බිංදුවයි 1යි බිංදුවයි 1යි. එහෙම යන්නේ. එහෙනම් ඔයාලා මට කියන්න ඉන්පුට් 4ක් තිබ්බොත් එහෙම ඒ වගේ AND ගේට් එක සත්‍යතාවක ගොඩනගන්නේ කොහොමද? ඉන්පුට් 4ක් තිබ්බොත් ඕගොල්ලෝ මුලින්ම කරන්නේ මෙයාගේ දෙකේ 4 දැන් දෙක එතන දෙන දෙකේ 4නේ නේද? එහෙනම් දෙකේ 4 වෙනි බලය බලන්න. කීයක් එනවද? 16ක් එනවා. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? තීරු ගන්නවා 16ක්. එතකොට කොලම් 100ක් ගන්නවද අපි? 5ක් ගන්නවා. මොකද මගේ ඉන්පුට් 4ට කොලම් 4යි, අවුට්පුට් එකට 1යි, කොලම් 5යි. දැන් කොහොමද හැදෙන්නේ? A කියන එකට එනවා බිංදු 8ක් එනවා මුලින්ම, එකේව 8ක් එනවා. B එකට කොහොමද එන්නේ? බිංදු 4යි, එකේව 4යි. C එකට කොහොමද එන්නේ? බිංදු 2යි, 1යි 1යි. බිංදු 2යි, 1යි 1යි. D කියන ඉන්පුට් එකකුත් එනවනේ. එයා තමයි බිංදුවයි 1යි, බිංදුවයි 1යි ඔහොම යන්නේ. අවසානයේ මොකද වෙන්නේ අපිට? ඒ ලැබෙන අවුට්පුට් එක එක වෙන්නේ ඔය ABCD කියන හතරටම එක ලැබුණ විටදී. පැහැදිලි නේද? ඒ නිසා ඔයගොල්ලන්ට ඉන්පුට් කීයක් ආව සත්‍යතාවක ගොඩනගන එක ඊතරම් අපහසු දෙයක් නෙමෙයි. ඒකේ තියෙන එකම රටාවක්. පැහැදිලි ඔයගොල්ලන් නේද? හරි. අපි එහෙනම් බලමු ඊළඟ අවස්ථාවේදී ආදාන තුනක් තියෙන OR ගේට් එකක් අපි ආවොත් එහෙම ඒ OR ගේට් එකට අදාළව බෝලියානු අංකණයෙන් අපි කොහොමද අපි එක ලියන්නේ? ඒ ගැන කතා කරොත් එතනදී අපි කරන්නේ කලින් කතා කරා වගේම අපේ අවුට්පුට් එක සමානයි කියලා අපේ ඉන්පුට් තුන අපි ලියනවා. එතනදී මම OR ගේට් එකක් හඳුන්වන්න දානවා මොකද්ද? ධන ලකුණ. එහෙනම් මෙතනදී Q කියන අවුට්පුට් එක අපි ගත්තොත් එහෙම ඉන්පුට් එකක් අපි ගත්තොත් A කියලා ඕගොල්ලන්ට ලියන්න පුළුවන් Q සමානයි A ධන B ධන C කියලා. පැහැදිලි නේද? එහෙනම් මේ තියෙන OR ගේට් එකක්. මෙන්න මේ කියන OR ගේට් එකේ සත්‍යතාවක නිර්මාණය කරනකොට ඒක සම්පූර්ණයෙන්ම මම කලින් කියා දීපු විදිහම තමයි. ඒක වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ ඉන්පුට් තුනක් තියෙන OR ගේට් එකක් දැනගත්තොත් ඒකත් අර AND ගේට් එක වගේම තමයි. පළවෙනි තියෙන OR ගේට් එකේ ඉන්පුට් දෙක තමයි AB කියලා පෙන්වන්නේ. ඒ ඉන්පුට් දෙකෙන් මොකද වෙන්නේ? ලැබෙන අවුට්පුට් එක මගේ දෙවෙනි OR ගේට් එකේ ඉන්පුට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ කියන දෙවෙනි OR ගේට් එකේ ඉන්පුට් එක වෙන්නේ මේ පළවෙනි OR ගේට් එකේ අවුට්පුට් එක. ඒ වගේම මෙයාගේ දෙවෙනි OR ගේට් එකට ඉන්පුට් දෙකක් එපැයි. ඒ දෙවෙනි ඉන්පුට් එක මොකද වෙන්නේ? මෙයාගේ C කියලා පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට
මේ තියෙන්නේ දෙවෙනි ඉන්පුට් එක. ඉතින් එතකොට අපිට මේක එක සිම්බල් එකකට දැක්කන් පස්සේ පේන්නේ තනි ඕගේට් එකට ඉන්පුට් තුනක් තියෙන විදිහට. ඉතින් මේකට සත්‍යතාවක ගොඩනගලා තියෙන කලින් මම කියපු විදිහටම තමයි. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඕගේට් එක පැත්තකට විතරක් ආදානයක් ලැබුණ විට එයා ප්‍රතිදානයක් ලබා දෙනවා නේද? කොටිම කිව්වොත් එක පැත්තකට එක ලැබුණාම එයා අනිත් පැත්තට මොකද කරන්නේ? එක කියන එක ප්‍රතිදානය කරනවා. ඉතින් එහෙනම් ඔය ඉන්පුට් තුනේ කොහේ හරි තැනක එකේ ඉලක්කම තියෙනවා නම් මොකද වෙන්නේ? අවුට්පුට් එකක් ලැබෙනවා. කොහේ හරි ABCD කියන තුනටම එකේ ඉලක්කම නැත්තම් මොකද වෙන්නේ? අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඒ උනට ලැබෙන්නේ 0 කියන එක තමයි ලැබෙන්නේ. ඒ නිසා ඕගේට් එක පළවෙනි අවස්ථාව හැරෙන්න අනිත් හැමතරම් මොකද වෙන්නේ? සත්‍ය වෙනවා. අපි මේ වගේ අවස්ථාවකට කියන්නේ මොකද්ද? ඕගේට් එකක් කියලා. අන්න දැන් ඕගලන්ට තේරෙනවා ඉන්පුට් තුනක් තියෙන ඕගේට් එකක් කොහොමද නිර්මාණය කරන්න කියන එක නේද? හරි. අපි ඊළඟ ස්ටෙප් එකට යමු. අපි දැන් බලමු සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ මොනවද? කොහොමද ඒවා වැඩ කරන්නේ කියන එක. ඉතින් සංයුක්ත තාර්කික ద్వාරයක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින ద్వාරයක් තවත් ద్వාරයක් එක්ක එකතු වෙන අවස්ථාවකට අපි කියනවා සංයුක්ත තාර්කික ద్వාරයක් කියලා. උදාහරණයක් විදිහට O කියන ගේට් එක අපි ගත්තොත් ඒ O ගේට් එක ඉස්සරහට අපි දාන නොට් එකක්. අන්න ඒ වෙලාවට බිහි වෙනවා no කියන ගේට් එක. එතකොට මේ no ගේට් එක ගත්තොත් එහෙම ඒකට වෙනම සිම්බල් එකක් තියෙනවා. අපිට විභාගෙදී no ගේට් එකක් පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ O ගේට් එක ඉස්සරහින් මොකද වෙන්නේ? මෙන්න මේ වගේ පොඩි රවුමක් අඳිනවා. එහෙනම් මේක දැක්ක ගමන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන තියෙන්නේ no ගේට් එකක් කියලා. හරි නේද? ඉතින් මෙන්න මේ කියන no ගේට් එක ගත්තාන් පස්සේ මේකත් අපි බූලියානු අංකනේ ලියන විදියක් තියෙනවා. අපි එතනදී කලින් වගේම අපි අවුට්පුට් එක y කියලා ගත්තොත් එහෙම y සමානයි a ධන b කියලා තමයි අපි ලියන්නේ. හැබැයි අපි මොකද කරන්නේ? a ධන b කියන එක උඩින් ඉදි කෑල්ලක් අඳිනවා. ඒ කියලා කියන්නේ අපි කලින් දැක්කපු O ගේට් එකේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේ කියන no කියන ගේට් එකේදී වෙන්නේ. මොකද හේතුව තමයි මෙතනදී ඉස්සරහින් නොට් එකක් වැටලා තියෙනවා. ඔයගලට මතක ඇති මං ගිය සතියේ වීඩියෝ එකේදී පෙන්නුවා මේ වගේ ගේට් එකක් ඉස්සරහින් නොට් එකක් දැම්මම මොකද වෙන්නේ කියලා. ඉතින් එතකොට මේ වගේ ගේට් එකක් ඔයගොල්ලෝ විභාගේ පේපර් එකේ දැක්කොත් එහෙම එතන තියෙන්නේ මොකද? O ගේට් එක නෙමේ no කියන ගේට් එක. NOR හොඳේ. හරි. එහෙනම් මේ තියෙන no ගේට් එක. අපි එහෙනම් ඊළඟට බලමු අපිට තියෙන අනිත් ගේට්ස් මොනවද කියන එක. ඊට කලින් අපිට බලන්න තියෙනවා මෙයාගේ සත්‍යතාව වගුව. හොඳයි. අපි පොඩ්ඩක් බැලුවොත් මෙයාගේ සත්‍යතාව වගුව මෙන්න මෙහෙමයි ගොඩනගන්නේ. ඔයගලන්ට මතක ඇති O ගේට් එකක සත්‍යතාව වගුව ගොඩනගද්දී අපි ඉස්සෙල්ලාම කරන්නේ 0.2යි 1.1 කියලා ගන්නවා අපේ ඉන්පුට් එක නේද? ඊළඟට අපි මොකද කරන්නේ? අපේ දෙවෙනි ඉන්පුට් එක ගන්නවා 0.1 කියලා. ඒ වගේම අපේ අවුට්පුට් එක අපි ගන්නවා Q කියලා නේද? Q කියලා හරි ඒ දෙන අවුට්පුට් එකට දෙන අක්ෂරය ගන්නවා. ඉතින් එතකොට අපි ඒකේ අවුට්පුට් එක ගන්නෙ පළවෙනි අවස්ථාව 0.2 තියෙන ඉන්පුට් එක තියෙන අවස්ථාව හැරෙනකොට අනිත් හැම අවස්ථාවකම මොකදින් ප්‍රතිදානයක් ලැබෙනවා. ඒ නිසා අපි පළවෙනි අවස්ථාව 0 තියලා අනිත් ඒවා මොකද කරන්නේ? 1 කියලා ගන්නවා. දැන් අපි ඊළඟට තව කොලම් එකක් ගන්නවා. ඒ කොලම් එක ගන්න අපේ no ගේට් එකට. ඉතින් එතකොට ඒකෙදි මොකද වෙන්නේ? පළවෙනි බිඳුව ලැබෙන අවස්ථාව පමණක් මොකද වෙන්නේ? ඩොට් ගේට් එක අර එක බවට පත් වෙනවා. අර එක ලැබෙච්ච අවස්ථා තුනම මොකද වෙන්නේ? නැවත වතාව බිඳුව බවට පත් වෙනවා. ඔන්නම තමයි no ගේට් එකේ සත්‍යතාවවක ගොඩනගන්නේ. ඔයගොල්ලෝ නොට් ගේට් එක මතක නම් නොට් ගේට් එකෙන් කරන්නේ මොකද්ද? අපිට ලැබෙන දේට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අපිට එයා ප්‍රතිදානය කරන්නේ. ඉන්පුට් එකට ලැබෙන එක නම් එයා ඒක බිඳුව කරනවා. මතකනේ ඔයගලන්ට නේද? බිඳුව ලැබුණොත් එක කරනවා. අන්න ඒ ඉන්න තමයි මෙන්න මේ O ගේට් එක ඉස්සරහින් එකතු වෙලා තියෙන නොට් එක නිසා බිඳුව ලැබෙනකොට එක ප්‍රතිදානය වෙන්නේ. එක ලැබෙනකොට බිඳුව ප්‍රතිදානය වෙන්නේ. එහෙනම් මෙන්න මෙහෙම තමයි no ගේට් එකට අදාළව සත්‍යතාවගුව ගොඩ නැගෙන්නේ. අපි ඊළඟට බලමු NAND කියන ගේට් එක ගැන. ඉතින් NAND කියලා කියන්නේ AND ගේට් එකක් ඉස්සරහින් නොට් එක යදුනන් පස්සේ නිර්මාණය වෙන ගේට් එක. ඉතින් එතකොට NAND ගේට් එකත් අපිට අඳුර ගන්න පුළුවන්
ඇන් ගේට් එක ඉස්සරහින් මොකද වෙන්නේ මේ වගේ සර්කල් එකක් එනවා. ඉතින් එහෙනම් මේ වගේ සර්කල් එකක් තියෙනවා කියලා කියන්නේ මෙතන තියෙන ඇන් ගේට් එකක් නෙමෙයි නෑන්ඩ් ගේට් එකක්. නෑන්ඩ් ගේට් එකක් කියලා කියන්නේ එතකොට ඇන් ගේට් එකේ ඉස්සරහින් නොට් එකක් ඉදිච්ච අවස්ථාවක් මේ උඩ තියෙනවා වගේ. අපි පොඩ්ඩක් බලමු මේකේ සත්‍යතාව ගොඩනගන්නේ කොහොමද කියලා. නෑන්ඩ් ගේට් එකේ සත්‍යතාව ගොඩනගන්නේ මෙන්න මේ විදිහට තමයි. පළවෙනි ඉන්පුට් දෙකට අදාළව 0.2 1 1 කියලා ලැබෙනවා. ඊට පස්සේ අර මං කිව්ව පැටර්න් එකේ විදිහට 0.1 කියලා අරන් තියෙනවා. මෙතනදී අපි මතක තියාගන්න ඕනේ අපි හැම වෙලෙම ගන්නෙ මොකද්ද? බිඳුව තමයි මුලට ගන්න ඉන්පුට් එකක් විදියට. කොතනකවත් අපි 1.1 කියලා ගන්නෙ නැහැ. ඊළඟදී තමයි අපි අවුට්පුට් එක සාමාන්‍ය ආකාරයෙන් මොකද කරන්නේ? ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා අර ස්විචස් දෙක මොන්නුනොත් නේ බල්බ් එක පත් වෙන්නේ. ඒ වගේ එක කියන එක ඉන්පුට් දෙකටම ආපු අවස්ථාවට තමයි මොකද වෙන්නේ? මෙයාගේ අවුට්පුට් එක ලැබෙන්නේ. එහෙනම් මේක හැටියට මොකද වෙන්නේ? පළවෙනි තීරු තුනට බිඳු 3ක් එනවා. මොකද හේතුව තමයි දෙකම එක ඇවිල්ලා නැති හින්දා අන්තිම එකට මොකද වෙන්නේ? එක එනවා. මොකද A සහ B දෙකටම ඉන්පුට් දෙකක් ආපු නිසා අපි කතා කරාගේ සතියේ. එහෙනම් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි NAND ගේට් එකේදී වෙන්නේ. AND ගේට් එක ඉස්සරහින් තියෙන නොට් එක නිසා බිඳුව ලැබුණොත් දෙක එක බවට පත් කරනවා. පැහැදිලි නේද? එක ලැබුණොත් එයා මොකද කරන්නේ? බිඳුව බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමයි මෙන්න මේ සත්‍යතාවක මේ ආකාරයෙන් ගොඩනගන්නේ. එතකොට NAND ගේට් එකටත් අපි බූලියානු ප්‍රකාශනය ලියන්නේ Q සමානයි A.B කියලා ලියලා සාමාන්‍ය AND ගේට් එකක් විදියට උඩින් මොකද කරන්නේ? ඉරි කැලලක් අඳිනවා. ඒකෙන් කියන්නේ මොකද? ඒක වැඩ කරන්නේ AND ගේට් එකට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ විදිහට තමයි වැඩ කරන්නේ AND ගේට් එක. පැහැදිලි නේද? හරි. එහෙනම් ඔය තියෙන අපි අද ඉගෙන ගත්ත සංයුක්ත තාර්කික ద్వාර. දැන් අපි ඊළඟට බලමු මල්ටිමීඩියා ලොජික් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා මෙන්න මේ කියපු සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය කරලා කොහොමද ඒවා වැඩ කරන්නේ කියන එක. අපි දැන් බලමු සාමාන්‍ය OR ගේට් එකක් ඉස්සරහට නොට් එකක් එකතු වෙලා නිර්මාණය වෙන NOR ගේට් එක වැඩ කරන විදිය. ඉතින් මේකෙදි මම OR ගේට් එක ඉස්සරහට සාමාන්‍ය විදියටම LED බල්බ් එක සම්බන්ධ කරගත්තා. එතකොට අපිට බලන්න පුළුවන් OR ගේට් එකෙන් ලැබෙන අවුට්පුට් එක සහ ඒකේ ඉස්සරහා තියෙන නොට් එකකින් ඒක අනිත් පැත්තට හරවන විදිය ගැන. ඉතින් අපි දන්නවා සාමාන්‍ය OR ගේට් එක නම් ඉන්පුට් දෙකක් ලැබෙන්න අවශ්‍ය නැහැ. එක ඉන්පුට් එකක් ලැබුණ ගමන් මොකද වෙන්නේ? එයා අවුට්පුට් එකක් ලබා දෙනවා. අපි දැන් බලමු ඉන්පුට් දෙකම ඕෆ් වෙලා තියෙන වෙලාවට අපේ සාමාන්‍ය OR ගේට් එක වැඩ කරනවද කියන එක. එහෙනම් මම ඉස්සෙල්ලාම මගේ රන් සිමුලේෂන් ඔන් කරනවා. ඔයාලට පේනවා ඇති මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන් OR ගේට් එක ප්‍රතිධානයක් ලබා දෙන්නේ නැහැ. අන්න ඒ නිසා බල්බ් එක මොකද වෙන්නේ? ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ A කියන එක 0, B කියන එක 0. අන්න ඒ නිසා මේ Q කියන බල්බ් එකට එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බල්බ් එක ඕෆ් වෙලා පෙන්නන්නේ. හැබැයි එතනට බිඳුව ලැබෙන නිසා එතන ඉස්සරහා තියෙන නොට් එකෙන් ඒක එක බවට පත් කරනවා. අන්න ඒ නිසා නොට් එකට සම්බන්ධ වෙලා තියෙන LED බල්බ් එක දැන් පත් වෙනවා. හැබැයි අපි මේ ස්විචස් එකක් හරි ඔන් කරොත් මොකද වෙන්නේ? අන්න ඒ විදිහට OR ගේට් එකෙන් එක තමයි ප්‍රතිධානය කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? සාමාන්‍ය LED බල්බ් එක පත්තු වෙනවා. හැබැයි යාගේ තියෙන ඉස්සරහා තියෙන නොට් එකේ මොකද කරන්නේ? එතනට ලැබෙන එක මොකද කරන්නේ? බිඳුව බවට පත් කරනවා. ඒ නිසා බල්බ් එක මොකද වෙන්නේ? ඕෆ් වෙනවා. අපි මේ අනිත් සියලු අවස්ථා ඔයගොල්ලන්ට මතක ඇති සත්‍යතාවකුවත් එක්ක අනිත් සියලුම අවස්ථාවල මොකද වෙන්නේ? නොට් එකකින් ලබා දෙන NOR ගේට් එක අපිට ලබා දෙන්නේ මොකද්ද? බිඳුව තමයි ලබා දෙන්නේ. එතකොට මේ ස්විචස් දෙක ඔන් කරත් මොකද වෙන්නේ? මේ NOR ගේට් එකෙන් ලබා දෙන බිඳුව. හැබැයි ස්විචස් දෙකම ඕෆ් කරලා අපේ සාමාන්‍ය OR ගේට් එක ඕෆ් වෙන අවස්ථාවේදී විතරක් මොකද වෙන්නේ? NOR ගේට් එක මගෙන් ඒක සඳහා ප්‍රතිධානයක් ලබා දීලා බල්බ් එක පත්තු කරලා පෙන්නනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි NOR ගේට් එක වැඩ කරන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අපි සත්‍යතාවක ගොඩනගපු විදිහට තමයි මේක වැඩ කරන්නේ. අපි දැන් ඊළඟට බලමු අපේ තියෙන NAND ගේට් එක වැඩ කරන විදිය. අපි දැන් බලමු NAND ගේට් එක අපේ වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා NAND ගේට් එකක් නිර්මාණය වෙන්නේ AND ගේට් එකක් ඉස්සරහට නොට් එක එකතු වෙලා. ඉතින් මෙතනදිත් මම රන් සිමුලේෂන් ඔන් කරාම ඕගොල්ලන්ට පේනවා ඇති
මගේ ඒ කියන ඉන්පුට් එකයි B කියන ඉන්පුට් එකයි දෙකම සීරෝත් වෙලා තියෙන අවස්ථාවේදී පවා NAND එකකින් මොකද වෙන්නේ? එක තමයි ප්‍රතිදානය කරලා තියෙන්නේ. කොහොමද මේක වෙන්නේ? අපි දන්නවා AND gate එකක් නම් ඒ AND gate එකේ ඉන්පුට් දෙකටම එක ලැබුණොත් තමයි අවුට්පුට් එක විදියට එක ප්‍රතිදානය කරන්නේ. ඉතින් මෙතනදී 0 ප්‍රතිදානය කරපු නිසා එතන තියෙන නොට් එකෙන් මොකද කරන්නේ මේක පරිවර්තනය කරනවා එකකට. ඒ නිසා තමයි අර OR gate එකේ වගේම මෙතනදී NAND එකේ අවුට්පුට් එක එක බවට පත් වෙලා LED බල්බ් එක පත්තු වෙන්නේ. මෙතන වෙනස තමයි අපි මෙයාගේ එක හරි ස්විච් එකක් ඔන් කරා කියලා මේ බල්බ් එක ඕෆ් වෙන්නේ නැහැ. ඔයගලන්ට මතක ඇති. අපේ සත්‍යතාව ගොත් මේ ආකාරයෙන්මයි ගොඩනැගිලා තිබ්බේ නේද? එතකොට ඔයාලා මෙතනදී මේ AND gate එකේ ඉන්පුට් දෙකම එකවර ලබා දුන්නොත් AND gate එකේ මොකද කරන්නේ? එක ප්‍රතිදානය කරනවා. අන්න ඒ නිසා තමයි මෙන්න මෙතන තියෙන LED බල්බ් එක පත්තු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඉස්සරහා තියෙන නොට් එකෙන් ඒක 0 බවට පත් කරනවා. අන්න ඒ නිසා මෙයාගේ LED බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා. ඔයගලන්ට මතක ඇති සත්‍යතාවක් වෙදී අන්තිම ස්ටෙප් එකේ තමයි අපිට 0 ලැබුණේ නේද? ඉතින් මෙන්න මෙහෙමයි NAND gate එක වැඩ කරන්නේ. මං හිතනවා ඔයගලන්ට දැන් පැහැදිලි ඇති සංයුක්ත තාර්කික ద్వාර වන NOR gate එක සහ NAND gate එක වැඩ කරන විදිය. අපි ලබන සතියේ අපේ පාඩමේ තවත් කොටසක් කරමු. එහෙනම් එතකන් ඔයාලට ආයුබෝවන්.